හරි අරණීය දුවේ පුතේ අද අපි මේ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සීක්වන්ස් ඩයග්‍රෑම් සම්බන්ධයෙන්. ඒතර අපි මේ වීඩියෝ එකේ කතා කරන්නේ UML ඩයග්‍රෑම් සීරීස් එක යටතේ එක් behavioral diagram එකක් වශයෙන් තමයි අපි මේ sequence diagram කියන එක කතා කරන්නේ. ඔයාලට ඒතර බලා ගන්න පුළුවන් මෙතන අපි ප්‍රධාන වශයෙන්ම UML diagram කොටස් දෙකකට වෙන් කරලා තමයි කතා කරේ. structural diagram සහ behavioral diagram කියන කොටස් දෙක යටතේ. ඒතර අපි behavioral diagram යටතේ activity diagram, use case diagram කියන diagramming කොටස් දෙකම දැනට කතා කරලා තියෙන්නේ. ඊට පස්සේ අපි interaction diagram යටතේ තමයි මේ sequence diagram කියන මාතෘකාව කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒතර මේ interaction diagram එකක් කියලා කියන්නේ අපි බලනවා යම්කිසි පද්ධතියක interaction එකක් සිදු වෙන්නේ කොහොමද. අපි ප්‍රධාන වශයෙන්ම කතා කරනවා පද්ධතියක අණු කොටස් අතර හා පද්ධතියට හා සම්බන්ධ වෙන users ලා හා system එක අතර, system එකේ components අතර හා subsystems අතර කොහොමද interaction එක සිදු වෙන්නේ කියලා තමයි sequence diagram එකක අපි ප්‍රධාන වශයෙන් අපි බලන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට sequence diagram එකක තියෙන සුවිශේෂී තත්වයක් තියෙනවා. sequence diagram එකකදී අපි නිරූපණය කරන්න බලාපොරොත්තු වෙනවා යම්කිසි activity එකක් හෝ යම්කිසි interaction එකක්. ප්‍රධාන වශයෙන් අපි message base තමයි අපි මේක නිරූපණය කරන්නේ. යම්කිසි unit කිහිපයක් අතර interaction එකක් කොහොමද සිදු වෙන්නේ යම්කිසි diagram එකකින් නිරූපණය කරනවා. එතකොට එතනදී තියෙන ප්‍රධාන කොටසක් අපිට බලා ගන්න පුළුවන් horizontally සහ vertically එතන කොටස් දෙකක් ගැන නිරූපණය වෙනවා. එතකොට අපි ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වෙනවා horizontally නිරූපණය කරනවා කොහොමද interaction එක සිදු වෙන්නේ sub component අතර හෝ component අතර හෝ external entity සහ system එක අතර කොහොමද interaction එක සිදු වෙන්නේ කියන එක අපි horizontally නිරූපණය කිරීමක් සිදු කරනවා. ඒ වගේම vertically time නිරූපණය කිරීමක් සිදු කරනවා. vertically time නිරූපණය කිරීමක් තමයි සිදු කරන්නේ. ඒතර diagram එක ඇඳගෙන යද්දී ඔයාලට ඉස්සරහට බලා ගන්න පුළුවන් මොකද්ද මේ horizontally සහ vertically කියන කතාව. එතකොට අපි මේ sequence diagram එක ප්‍රධාන වශයෙන් අඳින්න ප්‍රධාන කරුණු කිහිපයක් තියෙනවා. එතකොට ඇයි sequence diagram එකක් අඳින්න කියන එකේ තේරුමක් අපි බැලුවොත් එතකොට ප්‍රධාන වශයෙන් sequence diagram එකක් අඳින්න හේතුව තමයි අපිට high level interaction එකක් නිරූපණය කිරීමට අවශ්‍ය නම් යම්කිසි model එකක interaction එක නැත්නම් අපිට high level interaction diagram එකක් විදිහට නිරූපණය කරන්න අවශ්‍ය නම් active objects හා system එකක් අතර එතකොට අපිට එතන භාවිත කරන්න පුළුවන් හොඳම ආකෘතිය තමයි මේ sequence diagram කියන ආකෘතිය. එතකොට ප්‍රධාන වශයෙන් අපිට මෙතනදී නිරූපණය කරගන්න පුළුවන් objects අතර interaction එක සිදු වෙන්නේ කොහොමද යම්කිසි කාල සීමාවක් අනුව මේවා අතර නිරූපණය නැත්නම් මේවා අතර කොහොමද මේ ගනුදෙනුව interaction එක සිදු වෙන්නේ කියන එක අපිට නිරූපණය කරගන්න පුළුවන්. එතකොට මෙයාගේ තියෙන සුවිශේෂීකාරය තමයි අපි කාලයත් එක්ක නිරූපණය කිරීම තමයි මෙතනදී සිදු වෙන්නේ. එතකොට අනිත් diagram වලට සාපේක්ෂව අපි මෙතනදී නිරූපණය කරනවා යම්කිසි sub components එකක් අතර ගනුදෙනුව සිදු වෙද්දී කාලය අනුව කොහොමද මේකෙදි වෙන්නේ. එතකොට diagram එකක් නිරූපණය වෙනවා. message එකක් යවන්නේ කොහොමද, message එකට reply එකක් එන්නේ කොහොමද, එතකොට අදාළ components අතර කොහොමද මේ interaction එක සිදු වෙන්නේ, යාලා අතර ගනුදෙනුව සිදු වෙන්නේ කොහොමද, message හුවමාරු වෙන්නේ කොහොමද, ඔය වගේ සියලුම දේවල් අපි sequence diagram එකක නිරූපණය කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මෙතනදී අපි paths අනුව තමයි paths භාවිත කරලා යම්කිසි numbering system එකක් පාවිච්චි කරලා තමයි sequence diagram එක ප්‍රධාන වශයෙන් message නැත්නම් අපි කියනවා interaction එක flow වීම නිරූපණය වෙන්නේ. එතකොට අපි කතා කරා වගේම අපි කියනවා horizontally නිරූපණය කරනවා කොහොමද object dimension එකක් විදිහට horizontally නිරූපණය කරන්න කියන එක. එතකොට අපි මෙතනදී බලනවා element අතර interaction එකක් සිදුවන ආකාරය තමයි elements අතර interaction එක අපි නිරූපණය කරනවා horizontally ඊට පස්සේ vertically අපි නිරූපණය කරනවා time axis එක. අපේ time axis එක තමයි vertically අපි නිරූපණය කිරීමක් සිදු කරන්නේ. එතකොට අපි යම්කිසි action එකක් proceed වෙද්දී අපේ vertically යන axis එකෙන් අපිට බලා ගන්න පුළුවන් මේ action එක සිදු වෙන්නේ real time එකක් විතරද නැත්නම් යම්කිසි කාලයක් ගත වෙනවද process එකක් complete වෙන්න. එතකොට ඒකට එන response එක කොහොමද එන්නේ, ඒකට යන කාලය, ඒ වගේ දේවල් අපිට නිරූපණය කරන්න පුළුවන් මේ time axis කියන symbol එක පාවිච්චි කළා. එතකොට අපි මේකේ elements ටික බැලුවොත් නැත්නම් අපි භාවිතා කරන්න ඕන notation ටික බැලුවොත් අපිට කියන්න පුළුවන් අපේ ගාව තියෙනවා සුවිශේෂී අපි භාවිතා කරන notations කිහිපයක්. එතකොට අපි පාවිච්චි කරන පළවෙනි notation එක තමයි මෙන්න මේ ආකාරයට අපිට actor නිරූපණය කරන්න පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මේ වගේ අපි අර කලින් කතා කරපු ආකාරයටම actor නිරූපණය කරන්න භාවිතා කරන්න පුළුවන් මේ symbol එක. හැබැයි අපි මේ actor එකක නිරූපණය කරද්දී මේ actor එකෙන් නිරූපණය කරන්නේ යම්කිසි role එකක්. අපි role එකක් තමයි නිරූපණය කිරීමක් සිදු කරන්නේ. මේ role එක තමයි subsystem එකක් එක නැත්නම් හෝ system එකේ components එක ගනුදෙනු කිරීමක් සිදු කරන්නේ. ඒතකොට
යම් කිසි ආකාරයකින් ඕනෑම පද්ධතියට සම්බන්ධ වෙන හියුමන් යූසර් කෙනෙක් නැත්නම් එක්ස්ටර්නල් හાર્ඩ්වෙයාර් එකක් ආදී දේවල් අපිට නිරූපණය කරන්න පුළුවන් රෝල් එකෙන්. නැත්නම් අපි පාවිච්චි කරන මෙන්න මේ වගේ රෙක්ටැන්ගල් එකකුත් අපි නිරූපණය කරනවා යම් කිසි එක්ස්ටර්නල් කම්පොනන්ට් එකක් හෝ රෝල් එකක් වුණත් අපිට මේ ආකාරයට නිරූපණය කර ගැනීමක් සිදු කරන්න පුළුවන්. එතකොට අපිට මෙතනදී මෙන්න මේ රෝල් එක නිරූපණය කරාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ රෝල් එකේ ඇක්ෂන් එක අපි මෙන්න මේ ආකාරයට නිරූපණය කරනවා ඇක්ටිවේෂන් එකක් විදිහට. එතකොට මේක අපි නිරූපණය කරනවා මෙන්න මෙයාගේ ඉන්ටරැක්ෂන් එක යන්නේ මෙච්චර කාල සීමාවක් කියන එක අපි නිරූපණය කිරීමක් සිදු කරනවා. මම උදාහරණ වලදී පෙන්නන්නම්. එතකොට අපි මේකට කියනවා ලයිෆ් ලයින් එකේ ඇක්ටිවේෂන් එක කියලා. එතකොට අපි මේක නිරූපණය කරද්දී සාමාන්‍යයෙන් අපි ගන්න ඕනෑම කම්පොනන්ට් එකක් නැත්නම් ඕනෑම සබ්සිස්ටම් එකක් අපි නිරූපණය කරද්දී මේ ආකාරයට මේ ඕනෑම කෙනෙක්ට දිනවා ලයිෆ් ලයින් එකක්. අපි ලයිෆ් ලයින් එක පෙන්වන්නේ කඩ ඉරි වලින්. එතකොට මේ ලයිෆ් ලයින් කියලා කියන්නේ මේ කම්පොනන්ට් එක ඇක්ටර් කෙනෙක් වෙන්න පුළුවන්, සබ්සිස්ටම් එකක් වෙන්න පුළුවන්. මේ කම්පොනන්ට් එක සිස්ටම් එකත් එක්ක ඉන්ටරැක්ට් වන කාල සීමාව තමයි මේ ලයිෆ් ලයින් එකේ නිරූපණය කරන්නේ. ඒතර ඒක නිසා තමයි අපි කියන්නේ මේක vertically නිරූපණය කිරීමක් සිදු කරන්නේ. ඒතර අපි මේ end එක අපි මෙන්න මෙහෙම ක්‍රොස් එකක් දාලා නිරූපණය කරනවා නම් අපි කියනවා destroy කිරීමක්. ඒ කියන්නේ අපේ මේ කම්පොනන්ට් එකේ ලයිෆ් ස්ටයිල් එක නැත්නම් ලයිෆ් ලයින් එක මෙන්න මෙතනින් destroy වීමක් සිදු වෙනවා. ඒතර එතනින් එහාට මේ කම්පොනන්ට් එකේ කිසිම ගනුදෙනුවක් නැහැ පද්ධතියත් එක්ක. ඒ කියන්නේ අපිට මෙන්න මේ ආකාරයට සිස්ටම් එකේ ඉන්ටරැක්ෂන් එක නිරූපණය කිරීමක් සිදු කරන්න පුළුවන්. එතකොට මේ කඩේරි වලින් අපි නිරූපණය කරන්නේ මේ ලයිෆ් ලයින් එක. මෙයාට අපි කියනවා ලයිෆ් ලයින් එක කියලා. ලයිෆ් ලයින් එක මේ ඇවිල්ලා අපේ ලයිෆ් ලයින් එකේ එන්ඩ් එක. ලයිෆ් ලයින් එකේ එන්ඩ් එක අපිට නිරූපණය කරන්න පුළුවන් ක්‍රොස් සිම්බල් එකකින්. එතකොට ඔයාලා මේක දැනගෙන ඉන්න අවශ්‍යයි. එතකොට මෙන්න මේ ලයිෆ් ලයින් එකේ ඇක්ටිවේෂන් එක තමයි අපි මෙන්න මේ ආකාරයට නිරූපණය කරන්නේ කලර් එකක් විදිහට. එතකොට අපි මෙන්න මේ ඇඳගත්තු සිම්බල් එකේ වලට බලා ගන්න පුළුවන් මෙතන අපි මේ ඇක්ටර් එකක් ඇඳලා පස්සේ අපි මෙතන මෙන්න මේ ආකාරයෙන් අපේ ලයිෆ් ලයින් එක නිරූපණය කරනවා. එතකොට මෙන්න මෙයාගේ ඇක්ටිව් වෙන්න ටයිම් පීරියඩ් එක, ඇක්ටිවේට් ටයිම් පීරියඩ් එක අපි මේ වගේ රෙක්ටැන්ගල් එකකින් කලර් කරපු රෙක්ටැන්ගල් එකකින් පෙන්නනවා. මෙන්න මේ ආකාරය තුල මෙයා සිස්ටම් එකත් එක්ක ඉන්ටරැක්ෂන් එකක් සිදු වෙනවා. අපි තුමු ආයේ මෙයා ඉන්ටරැක්ෂන් එකක් සිදු වෙනවා නම් අපි ඒ වෙලාවේ ආයේ පෙන්න මෙයා මෙන්න මෙතනදී සිස්ටම් එකත් එක්ක ඉන්ටරැක්ෂන් එකක් සිදු වෙනවා. ඒතර අපි ඒක කියනවා ඇක්ටිවේෂන් එක කියලා. ලයිෆ් ලයින් එකේ ඇක්ටිවේෂන් එක කියලා කියනවා අදාළ කම්පොනන්ට් එකට අදාළව. එතකොට මේ සිස්ටම් එකක් අතර මේ දෙන්න ට්‍රාන්සැක්ෂන් නැත්නම් අපි කියනවා හුවමාරු වෙද්දී යම්කිසි මැසේජ් එකක් හුවමාරු වෙද්දී අපි ඒක නිරූපණය කරන ආකාරයක් තියෙනවා. එතකොට අපි ගත්තොත් මෙන්න මේ වගේ අපි ළඟ තියෙනවා ලයිෆ් ලයින් දෙකක්. එතකොට මේක කම්පොනන්ට් දෙකක් වෙන්න පුළුවන්. ඇක්ටර් කෙනෙක් නම් අපි ඇක්ටර් සිම්බල් එක පාවිච්චි කරන්න අවශ්‍යයි. එතකොට මේ ආකාරයෙන් අපිට තියෙනවා අදාළ ලයිෆ් ලයින් දෙක. අපි හිතුව මෙන්න මේක තමයි යාළගේ ඇක්ටිවේෂන් පීරියඩ් එක. අපි හිතුව මෙන්න මේක මෙයාලගේ ඇක්ටිවේෂන් පීරියඩ් දෙකක් තියෙනවා මේ ආකාරයෙන්. එතකොට මෙන්න මෙයාලා අතර ගනුදෙනුව සිදු වෙද්දී අපි යම්කිසි මැසේජ් එකක් ෆ්ලෝ වීම මෙන්න මේ ආකාරයේ ඝන ඉරකින් නිරූපණය කරනවා. ඝන ඉරකින් නිරූපණය කරනවා. ඒතර මෙතනදී මේක අපි කියනවා කමියුනිකේෂන් ලයිෆ් එක. එතකොට අනිවාර්යෙන් ඇක්ටිවේෂන් ෆන්ක්ෂන් එකත් එක්ක තමයි මෙතන නිරූපණය කරන්න ඕනේ. ඒතර අනිවාර්යෙන් මේක ඇක්ටිවේට් වෙලා තියෙන කම්පොනන්ට් එකක් අතර තමයි මේ මැසේජස් හුවමාරු වෙන්න ඕන. නැත්තම් නිකන් කඩේරි වලට මැසේජ් හුවමාරු වෙන්න බෑ. ඒක තමයි සාමාන්‍ය රූල් එක. එතකොට අපි යම්කිසි කෝල් එකක් හෝ මැසේජ් එකක් යනවා නම් මේ යුනිට් දෙක අතර අපි නිරූපණය කරන්නේ මේ ආකාරයෙන්. එතකොට මෙතනදී අපි මේ වගේ යුනිට් දෙකක් අතර හුවමාරු වෙද්දී අපි මේක ලියද්දී අපි හිතමු මේක රෝල් එක කියලා. අපි ලියනවා මෙන්න මේ ආකාරයෙන් ඩබල් ඩොට් එකත් එක්ක රෝල් එක. අපි හිතමු මෙයා ඇවිල්ලා සිස්ටම් එක කියලා. අපි ලියනවා ඩබල් ඩොට් එකත් එක්ක සිස්ටම් එක. එතකොට අපිට යම්කිසි ආකාරයකින් මේ රෝල් එකේ ස්පෙસિෆිකලි කෙනෙක්ව මෙන්ෂන් කරන්න අවශ්‍ය නම් අපිට යාව ඉස්සරහින් මෙන්ෂන් කරන්න පුළුවන්. අපි හිතමු A කියලා. A කියන කෙනා තමයි රෝල් එක කියලා අපිට මේ ආකාරයට නිරූපණය කරන්න පුළුවන්. අපි හිතමු අපේ A සිස්ටම් තමයි අපේ සිස්ටම් එක. එතකොට අපි මේක මේ ආකාරයෙන් නිරූපණය කිරීමක් සිදු කරනවා. එතකොට අපි ප්‍රධාන වශයෙන්ම ඩබල් ඩොට් එකත් එක්ක පිටිපස්සෙන් ලියන්නේ ඒ අදාළ කෙනාගේ සුවිශේෂීතාවය. සිස්ටම් එකක්ද රෝල් එකක්ද ඒ වගේ දෙයක් අපිට නිරූපණය කරන්න පුළුවන්. ඊට ඉස්සරහින් අපි නිරූපණය කරනවා කම්පොනන්ට් එකේ නම හෝ ඔබ්ජෙක්ට් එකේ නම. එතකොට මෙතනදී අපි මේ නිරූපණය කරන්නේ මේ අදාළ මැසේජ් එක නැත්නම් කෝල් මැසේජ් එක නිරූපණය කරන ආකාරය තමයි අපි මෙතනදී පෙන්නන්නේ. සාමාන්‍යයෙන් අපි මේ මැසේජ් එකේ පර්පස් එක මෙතන උඩ ලියන්න අවශ්‍යයි මැසේජ් එකක් ආකාරයට. එතකොට අපිට ඒක අපි නිරූපණය කරනවා අංකයක් එක්ක. අපි මේක පළවෙනි ෆ්ලෝ එක නම් අපි ලියනවා මෙහෙම 1.message
1.message කියලා අපිට මෙහෙම ලියන්න පුළුවන්. එතකොට මෙතන particular message එක ලියන්න අවශ්‍යයි. මෙතන message එක ලියන්න අවශ්‍යයි. එතකොට මෙතන අපි හරි naming convention එක නැත්නම් numbering convention එකක් අපි පාවිච්චි කරන්න අවශ්‍යයි. එතකොට අපි මේක මේ end nominal task එකෙන් අපි හිතමු මේ role එකේ ඉඳන් මේ role එකට යම්කිසි message එකක් pass කරා. ඒ task එකේ ඉතුරු කොටස තමයි ඊළඟ unit එකට pass වෙන්නේ කියලා අපි හිතුවොත් මෙහෙම ඊළඟ යුනිට් එකට. එතකොට අපි ඒක නිරූපණය කරද්දී පාවිච්චි කරනවා 1.1. ඒ කියන්නේ ඒකෙම ඊළඟ ස්ටෙප් එක විදිහට අපිට නිරූපණය කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි කමියුනිකේෂන් ඩයග්‍රෑම්ස් ගැන කතා කරද්දිත් මේ වගේම නම්බරින් ස්ටයිල් එකක් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ ඊළඟ එක තමයි අපි දැනගන්න ඕන රිටර්න් මැසේජ් එක. එතකොට යම්කිසි මැසේජ් එකක් පාස් කරාට පස්සේ ඒ අදාළ රිසීවර් එන්ඩ් එකේ ඉඳන් ආයි රෝල් එකට එන ඇක්නොලෙජ්මන්ට් එක තමයි අපි මේ රිටර්න් මැසේජ් එක කියලා නිරූපණය කරන්නේ. සාමාන්‍යයෙන් රිටර්න් මැසේජ් එක නිරූපණය කරන්නේ කඩ ඉරකින්. මතක තියාගෙන රිටර්න් මැසේජ් එක නිරූපණය කරන්නේ මේ ආකාරයේ කඩ ඉරකින් තමයි අපි රිටර්න් මැසේජ් එකක් නිරූපණය කරන්නේ. එතකොට රිටර්න් මැසේජ් එක උනත් ඔයාලට භාවිතා කරන්න පුළුවන් නම්බරින් එකක්. එතකොට සාමාන්‍යයෙන් ඔයාලට ඒ අදාළ අනුරූපව නම්බර් එකක් පාවිච්චි කරන්න පුළුවන් වෙනවා. අනිවාර්යෙන් ඔයාලා අංකයක් නිරූපණය කරන්න ඕනේ. අදාළ රිටර්න් මැසේජ් එකේ ස්පෙસિෆිකලි ඔයාලට මෙන්ෂන් කරන්න දෙයක් තියෙනවා නම් ඒව උනත් අපිට නිරූපණය කිරීමේ හැකියාවක් තියෙනවා. ඊට පස්සේ සමහර මැසේජස් තියෙනවා අදාළ සිස්ටම් එක තුලම නැත්නම් අපි කියනවා අදාළ කම්පොනන්ට් එක ඇතුළෙම සිදුවෙන දේවල්. එතකොට අපි ඒවට කියනවා self message. එතකොට self message එකක් අපි නිරූපණය කරන මේ වගේ. ඒ කියන්නේ ඒ යුනිට් එකෙන්ම තම යුනිට් එකටම අපි යම් කිසි දෙයක් මැසේජ් එකක් එනවා නම් අපි ඒක නිරූපණය කරන්න මේ ආකාරයට අපි ඒකට කියනවා self message. එතකොට අපි ගත්තොත් එක සබ් කම්පොනන්ට් එකකට එයාගේ ඇතුළේ මේ යම් කිසි දෙයක් ප්‍රොසෙස් කරලා එයාට මෙයා රිප්ලයි එකක් ගන්නවා නම් අපි ඒක නිරූපණය කරන්න ඕනේ self message. එතකොට self message එක නිරූපණය කරන්න අපි මේ ආකෘතිය භාවිතා කරනවා. එතකොට අපි දන්නවා ටයිම් ලයින් එකත් එක්ක යනකොට අපි ලයින් එක තමයි සලකන්නේ horizontally interaction එකයි vertically time line එක. එතකොට ඔයාලට පේනවා මෙතනදී මේ ආකාරයෙන් යන්දර පස්සේ එතකොට මෙතනින් start කරලා මෙතනින් end වෙනවා. ඒ කියන්නේ මෙතනින් ටික කාලයක් ගත වෙලා self message එක generate වෙන්න කියන එක තමයි මෙතනදී නිරූපණය වෙන්නේ. ඒතර මතක තියාගන්න අනිවාර්යෙන් ඇක්ටිවේෂන් කොටසත් එක තමයි අපි නිරූපණය කරන්න අවශ්‍ය වෙන්නේ. එතකොට අපිට ආයෙ තියෙනවා රිකර්සිව් මැසේජ් කියන ඔප්ෂන් එක. රිකර්සිව් මැසේජ් කියන ඔප්ෂන් එකේදී අපි කියවෙන්නේ එකම පාටිකියුලර් ලයිෆ්ලයින් එකේ එකම මැසේජ් එක නැවත නැවත රිකර්සිව් වෙවි අපිට භාවිතා කරන්න සිදු වෙනවා නම් අපි ඒක නිරූපණය කරන්නේ අර විදිහටම අපි අපේ ලයිෆ්ලයින් එක තියෙනවා මේ ආකාරයට. එතකොට කඩිරි වලින් මඳින්න ඕන. මේක දෙන්න ඕන කඩිරි වලින්. එතකොට අදාළ රෝල් එකට අනුරූපව අපි මෙන්න මෙහෙම තව කොටුවක් ඇඳලා පෙන්නනවා. මෙන්න මේක රිකර්සිව් මැසේජ් එකක් කියන එක. රිකර්සිව් මැසේජ් එකක් කියන එක අපිට නිරූපණය කරන්න පුළුවන්. ඒ කියන්නේ එකම යුනිට් එක ඇතුලේ රිකර්සිව්ලි kind of message represent the same lifeline එකේ රිකර්සිව් යම් කිසි මැසේජ් එකක් කරනවා නම් එකම ටාස්ක් එක නැවත නැවත සිදු වෙලා රිකර්සිව්ලි ෆන්ක්ෂන් එකකට අදාළ මැසේජ් එකක් ට්‍රාන්ස්මිට් කරනවා නම් අපි ඒක නිරූපණය කරන්නේ ඔය ආකාරයට self message සහ recursive message කියන එකම ආකාරයේ. ඒතකොට self message එකේ අපි කතා කරන්නේ එකම යුනිට් එකේ එකම මැසේජ් එක රිප්ලයි වෙනවා නම්, හැබැයි recursive message එකේදී ඒ එකම මැසේජ් එක නැවත වාරයක් සිදු වෙනවා නම් අපි නිරූපණය කරන්න අවශ්‍යයි මේ recursive message කියන මෙතඩොලොජි එක පාවිච්චි කළා. ඊට පස්සේ අපිට යම් කිසි කෙනෙක්ගේ ලයිෆ්ලයින් එක ඩිස්ට්‍රොයි කරන ආකාරය හා මැසේජ් එක ඩිස්ට්‍රොයි කරන ආකාරය වගේ දේවල් නිරූපණය කරන්න පුළුවන්. අර ක්‍රොස් එකෙන් තමයි ඒක අපි ප්‍රධාන වශයෙන්ම කරන්නේ. ඊට පස්සේ අපිට තව නිරූපණය කරන්න පුළුවන් දෙයක් තමයි මැසේජ් එක ට්‍රාන්ස්මිට් කරද්දී අපි ඒකේ ඩියුරේෂන් එක නැත්නම් අපේ ඩියුරේෂන් එක කොහොමද නොටිෆයි කරන්නේ කියන එක. ඒතර අපි හිතමු මෙන්න මේ ලයිෆ්ලයින් එකම අපි සලකමු. මෙන්න මේ ලයිෆ්ලයින් එක සලකලා අපි හිතමු මෙන්න මෙතනින් මෙයාට මැසේජ් එකක් යනවා මෙන්න මේ යුනිට් එකට. අදීසරේ අපි හිතමු මෙන්න මේ මැසේජ් එක ට්‍රාන්ස්මිෂන් එකේදී අපි දන්නවා මෙතනදී අපි මේ vertical line එකෙන් අපේ නිරූපණය කරන ටයිම් එක vertical line එකෙන් අපේ නිරූපණය කරන ටයිම් එක. එතකොට මෙතනදී lateness එකක් තියෙනවා නම් අපිට ඒක උනා නිරූපණය කරන්න පුළුවන් මෙන්න මේ ආකාරයේ ඉරකින්. එතකොට සාමාන්‍යයෙන් මේක තමයි ඇත්තටම horizontal line එක වෙන්නේ. හැබැයි මෙයා පෙන්නනවා මේ මැසේජ් එක ට්‍රාන්ස්මිට් වෙන්න ටික කලක් යනවා. නැත්නම් ඩියුරේෂන් එකක් යනවා. නැත්නම් යම්කිසි කාලයක් ගත වෙනවා. මේ අදාළ දෙක අතර ඉන්ටරැක්ෂන් එක සිදු වෙන්නේ. ඒතකොට මෙන්න මේ ඩිලේ එකක් වුණත් අපිට නිරූපණය කරන්න පුළුවන් මෙන්න මේ වගේ ඇද ඉරක් භාවිතා කරලා. ඒතර මෙතනදී මතක තියාගන්න ඕන එකම concept එක තමයි ඔයාලා horizontally අපි නිරූපණය කරනවා යම්කිසි ඉන්ටරැක්ෂන් එකක්. යුනිට් දෙකක් අතර ඉන්ටරැක්ෂන් එකක් වෙන්නේ කොහොමද? මැසේජ් එක ෆ්ලෝ වෙන්නේ කොහොමද? හැබැයි ටයිම් එක නිරූපණය කරනවා අපි vertically කියන එක ඔයාලා ඔළුවෙම තියාගන්න ඕනේ අනිවාර්යෙන්. යම් කිසි දෙයක් අතර ට්‍රාන්සැක්ෂන් එකකට ටයිම් එකක් ගත වෙනවා නම් ඒකට අපිට අනිවාර්යෙන් නිරූපණය කරන්න පුළුවන් මෙන්න මේ ආකාරයේ නොටේෂන් භාවිතා කරලා ඇද ඉරි පාවිච්චි
කළා. එතකොට මෙන්න මේ වගේ සිම්බල්ස් තමයි ඔයාලා පාවිච්චි කරන්න අවශ්‍ය වෙන්නේ. එතකොට අර වගේම අපිට කලින් කතා කරා වගේම අපිට නෝට් එකක් නිරූපණය කරන්න අවශ්‍ය නම් අපිට නෝට් එකක් උනා නිරූපණය කරන්න පුළුවන්. මෙන්න මේ ආකාරයේ සිම්බල් එකක් පාවිච්චි කළා. එතකොට මේ ආකාරයේ සිම්බල් එකක් පාවිච්චි කළා ඔයාලට නෝට් එකක් නිරූපණය කරන්න පුළුවන්. මේකේ ඔයාලට පෙන්වන්න පුළුවන් අදාළ ලයිෆ්ලයින් එකේ රෝල්ස් වලට අදාළව හෝ යම්කිසි ඇක්ටිවේෂන් එකකට අදාළව හෝ යම්කිසි මෙසේජ් එකකට අදාළව යම්කිසි නෝට් එකක් තියාගන්න අවශ්‍ය නම් ඒක අපිට මේ ආකාරයේ සිම්බල් එකකින් නිරූපණය කරන්න පුළුවන්. අපි කඩයිරකින් ඒකට කනෙක්ට් කිරීමක් තමයි සිදු කරන්න අවශ්‍ය වෙන්නේ නෝට් එකකට අදාළව. එතකොට අපි මෙතනදී බැලුවේ ප්‍රධාන වශයෙන් කොහොමද මේ අපිට පාවිච්චි කරන තියෙන යුනිට්ස් මොනවද, ඒවා නිරූපණය කරන්න කොහොමද, ඩේටා ෆ්ලෝ එකක් වෙන්නේ කොහොමද, සෙල්ෆ් මෙසේජ් එකක් මෙසේජ් එක නම්බරින් කරන්න ඕන කොහොමද, රිකර්සිව් මෙසේජ් එකක් පෙන්වන්න කොහොමද, නෝට් එකක් ඇඩ් කරගන්න ඕන කොහොමද, ඔන්න ඔය වගේ දේවල් තමයි අපි මේ කොටසේදී කතා කරේ. අපි උදාහරණයක් කරන් බලමු. මෙන්න මේ වගේ උදාහරණයක්. එතකොට මෙතනදී අපිට පේන්නනවා යම්කිසි සිස්ටම් එකක කොහොමද රිසර්වේෂන් එකට දාලා ඩේටා ගමන් කරන්න කියන එක. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන අපේ ප්‍රධාන වශයෙන් තියෙන කම්පොනන්ට්ස්. එතකොට මෙතන නේමින් කන්වෙන්ෂන් එකක් පාවිච්චි කරනවා ඩොට් දෙකත් එක්ක. මේක අපි කියනවා UI එකක්. එතකොට මේක වින්ඩෝ කියන එක UI එකක්. එතකොට A chain කියන එක හෝටල් chain එකේ එක ඔබ්ජෙක්ට් එකක් විදිහට අපිට ගන්න පුළුවන්. හෝටල් කියන එක A හෝටල් කියන එක අපිට ඔබ්ජෙක්ට් එකක් විදිහට ගන්න පුළුවන්. මේ තුනම අපිට වැඩ කරන්නේ කම්පොනන්ට්ස් තුනක් විදිහට නැත්නම් අපේ රෝල්ස් තුනක් විදිහට කියලා අපිට කියන්න පුළුවන් සිස්ටම් එක හා රෝල් තුනක්. එතකොට මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් මේක තමයි අපි කතා කරපු ලයිෆ් ලයින් එකේ ඇක්ටිවේෂන් එක. මේ තියෙන්නේ අපේ ලයිෆ් ලයින් එක නිරූපණය කිරීම මේ සිම්බල් එකත් එක්ක. අතර මේ කඩයිරෙන් අපි නිරූපණය කරන්නේ යාගේ ලයිෆ් ලයින් එක කොච්චර දුර යනවද එන්ඩ් එකෙන් අපි පෙන්නනවා මෙන්න මෙතනින් යාගේ ලයිෆ් ලයින් එක ඉවරයි. මෙතනින් එහාට යාගේ ඉන්ටරැක්ෂන් එක සිස්ටම් එකත් එක්ක නෑ කියන එක. ඒතර ඔයාලා දැනගන්න ඉන්න ඕන දේ තමයි මතක තියාගෙන ඉන්න ඕන දේ තමයි අපි මේ පල්ලෙහාට නිරූපණය කරනවා වර්ටිකලි නිරූපණය කරනවා අපේ ටයිම් එක නැත්නම් සිස්ටම් එකේ ටයිම් එකත් එක්ක මේ ඉන්ටරැක්ෂන් එක යන විදිහ අපි පල්ලෙහාට නිරූපණය කරනවා. මෙන්න මේ හොරිසොන්ටලි අපි නිරූපණය කරනවා කිව්වා සිස්ටම් එකේ ඉන්ටරැක්ෂන් එක. ඒතර ඔයාලට හොඳටම පේනවා සිස්ටම් එකේ ඉන්ටරැක්ෂන් එක මේ සිස්ටම් එකේ යුනිට්ස් අතර මේ ඉන්ටරැක්ෂන් එක සිදුවෙන ආකාරය. ඒතර මෙතනදී අපිට පෙන්වන්න පුළුවන් රිසර්වේෂන් එකක් මේක් කරන ආකාරයක්. එතකොට UI එකෙන් හොටල් චේන් එකකට රිසර්වේෂන් එකක් මේක් කරනකොට අපිට ඒක කියනවා මැසේජ් එකක් කියලා. ඔයාලට අපිට පෙන්නනවා මේ ඝන ඉරකින් අපි මේ මැසේජ් එක නිරූපණය කරනවා. ඒකේ නේමින් කන්වෙන්ෂන්ස් පාවිච්චි කරන්න අවශ්‍යයි. මේ රිසර්වේෂන් සාමාන්‍ය verb එකක් එක්ක ෆලෝ කරනවා අදාළ noun එක. එතකොට මෙතනදී අපි අංකය පාවිච්චි කරන්න ඕනේ 1යි කියන එක. එතකොට මේක තමයි අපේ පළවෙනි flow එක. එතකොට මේ flow එකේ ඉතුරු කොටස තමයි මෙතන නැත්තම් අපි කියනවා මේ same task එකම තමයි ඉදිරියට focus වෙන්නේ. ඒක නිසා තමයි අපි 1.1 කියන naming convention එක නැත්නම් numbering convention එක පාවිච්චි කරන්නේ. මොකද ඒ එකම activity එකට දාලා data flow එකක් වෙන නිසා. එතකොට මෙතනදී අපේ A chain කියන sub unit එකෙන් අපිට බලා ගන්න පුළුවන් තව flow එකක් යනවා data flow එකක් නැත්නම් interaction එකක් message එකක් යනවා A hotel කියන එකට. එතකොට ඒකෙදි අපිට බලා ගන්න පුළුවන් එයා ගාව sub system එකක තවත් දෙයක් සිදු වෙන විදිය. එතකොට අපි මෙන්න මේවා ගැන කතා කරනවා. මෙන්න මේකට අපි කියනවා fragment එකක් කියලා. එතකොට fragment නිරූපණය කරන්න අපි භාවිතා කරන්න වෙනවා යම්කිසි loop එකක් හෝ alternative action එකක් වගේ දේවල් සිදු වෙනවා නම් අපි අනිවාර්යෙන් මෙන්න මේ symbol එක පාවිච්චි කරන්න අවශ්‍යයි. rectangular box එකක තමයි අපි ඒ වගේ නිරූපණය කරන්නේ. රෙක්ටැන්ගුලර් බොක්ස් එකේ අපි හෙඩින් එකක් පාවිච්චි කරනවා මෙන්න මේ වගේ ලූප් සහ ඕල්ටර් වගේ නේමින් කන්වෙන්ෂන්. ලූප් එකෙන් කියවෙන්නේ මේක අපි රිකර්සිව්ලි වෙන ටාස්ක් එකක්. රිකර්සිව්ලි යම්කිසි ටාස්ක් එකක් වෙනවා නම් අපි ඒක ලූප් කියන කීවර්ඩ් එකකින් නිරූපණය කරනවා. ඕල්ටර් කියන එකෙන් අපි නිරූපණය කරන්නේ ඕල්ටර්නේටිව් ටාස්ක් එකක් සිදු වෙන්න අවශ්‍ය නම්. ඒතර මෙතනදී data flow එකක් තමයි සිදු වෙන්නේ. ඒතර අපි මෙතනදී නිරූපණය කරලා තිනවා මේ ආකාරයට. අපි හිතමු දැන් මෙතනින් ඕල්ටර් හොටල් එකට ගිහිල්ලා මේ self message එකක් යනවා available ද කියලා check කරන එක. is room available. එතකොට මේක self message එකක්. එතකොට ඒක කරන්නේ hotel එකේ task එකක් විදියට. එතකොට මේක looping වෙන action එකක්. මේක නිතර නිතර වෙන action එකක්. loop action එකක්. එතකොට මෙතනදී alter කියන එකක් පාවිච්චි කරනවා. alternative action එකක් අවශ්‍ය නම්. එතකොට මෙතනදී පෙන්නනවා is room true. එතකොට මෙතනදී reservation එක සහ a notice එකේ lifeline එකත් එක්ක මෙතන පෙන්නනවා මේ reservation එක සිදු වෙන්නේ කොහොමද කියන එක. reservation එක කොහොමද මේක සිදු වෙන්නේ කියන එක sub unit එකක් විදියට නැත්නම් sub component එකක් එක්ක නිරූපණය කිරීමක් තමයි සිදු කරන්නේ. දැන් අපි හිතමු මේකේ ආයි රිවර්ස් මැසේජ් එකක් ඕන නම් අපිට ඒක නිරූපණය කරගන්න පුළුවන්. දැන් මෙතනදී නම් යුනිට් එක නිරූපණය කරලා නැහැ. එතකොට අපිට රිවර්ස් එකක් ඕන නම් අපි මේක නොසලකා හැරියොත් මේ ලූප් එක එතකොට අපිට මේ ආකාරයට කඩයිරි වලින් නිරූපණය කරගන්න පුළුවන් මේකේ රිවර්ස් මැසේජ් එක කොහොමද එන්නේ. නැත්නම් අපි කියනවා ඇක්නොලෙජ්මන්ට් එක හෝ අපිට ඕඩර් එක කන්ෆර්ම් කරා කියලා රිප්ලයි එකක් නිරූපණය කරගන්න පුළුවන් කඩයිරි භාවිතා කරලා නිතරම යවපු මැසේජ් එකට රිප්ලයි එක එනක නිරූපණය කිරීම සඳහා. එතකොට ඔයාලට ඒකට කන්වෙන්ෂන් එකක් පාවිච්චි කරන්න පුළුවන් අර විදිහටම නම්බරින් කන්වෙන්ෂන් එකක්. එතකොට අපි මෙන්න මේ කම්පනන්ට්
ෆ්‍රැග්මන්ට් එක ගැන කතා කරද්දී නැත්නම් සීක්වන්ස් ෆ්‍රැග්මන්ට් එක ගැන කතා කරද්දී සීක්වන්ස් ෆ්‍රැග්මන්ට් එකක් අපි නිරූපණය කරන්නේ මෙන්න මේ වගේ බොක්ස් එකක. ඒතකොට ෆ්‍රැග්මන්ට් එක කියන්නේ සාමාන්‍යයෙන් සුවිශේෂී යම්කිසි කොටසක් නිරූපණය කිරීමට අවශ්‍ය නම් අපි කියනවා ස්පෙસિෆිකලි නිරූපණය කරන්න ඕන කොටස් තමයි අපි මේ වගේ සිම්බල් එක නිරූපණය කරන්නේ. අපි අතට භාවිත කරන බොක්ස් එකක්. මේ බොක්ස් එක ඇතුලේ අපි මෙන්න මේ වගේ පොඩි කොටුවක ලියනවා ඒ අදාළ ටාස්ක් එක කොයි වගේ එකක්ද, ලූප් එකක්ද, ඕල්ටර් එකක්ද, නැත්නම් අපිනේ ඕල්ටර්නේටිව් ටාස්ක් එකක්ද, පැරලල් ටාස්ක් එකක්ද, නෙගටිව් ටාස්ක් එකක්ද, ඔය වගේ අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒතර ඔයාලට මෙතනදී බලා ගන්න පුළුවන් මෙතන අපි පාවිච්චි කරන්න පුළුවන් නේමින් කන්වෙන්ෂන්ස් මොනවද කියලා මම මෙතන නිරූපණය කරලා තියෙනවා. ඔයාලට මේක විෂුවල් පැරඩීම් කියන වෙබ්සයිට් එකකින් උනත් බලා ගන්න පුළුවන් එක්සැම්පල් එක්කම. එතකොට මෙතනදී අපි alter, opt, optional වගේ දේවල් මේ වගේ දේවල් නිරූපණය කරන්න පුළුවන්. එතකොට අපි දන්නවා සීක්වන්ස් එක ටයිම් එකත් එක්ක යන නිසා තමයි අපි මේවා නිරූපණය කරන්න අවශ්‍ය වෙන්නේ. එතකොට OLT එකෙන් අපි පෙන්න alternative multiple fragment එකක්, ඊට පස්සේ opt කියන එකෙන් optional task එකක්, par කියන එකෙන් parallel එකක්, loop කියන එකෙන් looping එකක් කියන එකම task එකක් නැවත නැවත සිදු වෙනවා නම් මේ වගේ දේවල් නිරූපණය කරන්න. එතකොට critical region එකක් පෙන්නන region කියන එක, negative එකක් පෙන්නන නම් invalid interaction එකක් පෙන්නන නම් neg කියන එක පාවිච්චි කරන්න පුළුවන්. යම් කිසි දෙයකට reference වෙනවා නම් ref කියන එක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට තවත් sub system එකක sequence එකක් පෙන්වන්න පුළුවන්. SD වගේ දේවල් අපිට භාවිත කරන්න පුළුවන්. සාමාන්‍ය sequential diagram එක සම්පූර්ණ කව වෙන විදිහට SD කියන බොක්ස් එක අපිට පාවිච්චි කරන්න පුළුවන් වෙනවා. එතකොට මෙන්න මේ දේවල් තමයි අපි මේ sequential diagram කියන දෙයකදී කතා කරන්න ඕනේ. ඔයාලා මෙතනදී මතක තියාගන්න ඕන concept එක තමයි sequence diagram එක නිරූපණය කිරීමේදී මෙන්න මේ horizontally සහ vertically කියන කතාව. horizontally interaction එක flow වෙන විදියත්, vertically time flow එක වෙන විදියත් ඔයාලා අනිවාර්යෙන් මතක තියාගන්න ඕන කරුණක් සහ නිර්මාණය කිරීමේදී ඔයාලා මේවා ගැන අවබෝධයක් තියෙන්න අවශ්‍යයි සහ අනිවාර්යෙන් ඔයාලා කන්සන්ට්‍රේට් කරන්න ඕනේ මේ concept සම්බන්ධයෙන්. ඒතර numbering concept සහ ඒ data flow වෙන්නේ කොහොමද, ඒව අතර component වෙන්නේ කොහොමද, ඒව අතර sub unit අඳින්නේ කොහොමද, sub unit අතර data interaction එක වෙන්නේ කොහොමද, එතකොට lifeline එකක් අඳින්නේ කොහොමද, lifeline එකක end එක පෙන්වන්නේ කොහොමද, ඔය වගේ දේවල් අනිවාර්යෙන් ඔයාලා අවබෝධයක් තියෙන්න අවශ්‍යයි. යම්කිසි software එකකට අදාළව interaction එක නිරූපණය කිරීමට අවශ්‍ය වෙනකොට. ඒතර අපි මේ වීඩියෝ එකේදී ප්‍රධාන වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ UML diagram වල sequence diagram එකේ මොනවද තියෙන components ඔයාලා භාවිත කරන්න ඕන components කොහොමද, එතකොට මේ වගේ diagram එකක් නිර්මාණය කරගන්න කොහොමද, සහ ඔයාලා diagram එකක් අඳිද්දී ඔයාලගේ main concentration එක දෙන්න ඕන points මොනවද කියන එක. එතකොට කලින් වීඩියෝස් වල කිව්වා වගේම පල්ලෙහා description එකේ ඔයාලට links add කරලා තියෙනවා විවිධ website වල examples එක්ක කොහොමද ඒවා අඳින්නේ සහ ඒවල උදාහරණ. එතකොට ඔයාලට ඒවා refer කරන්න පුළුවන් තවදුරටත් උදාහරණ තේරුම් ගැනීම සඳහා. අතට මේ වීඩියෝස් වලින් ප්‍රධාන අරමුණ වෙන්නේ ඔයාලට symbols ටික සහ diagram එකක් අඳින්න අවශ්‍ය වෙන basic concepts ටික උගන්වන එක තමයි මේ වීඩියෝස් වල අපේ ප්‍රධාන අරමුණ වෙන්නේ. ඒතර අපි මේ වීඩියෝ එකේදී කතා කරා sequence diagram එක සම්බන්ධයෙන්. ඒතර අපි ඉදිරි වීඩියෝ වලදී communication diagram, timing diagram වගේ ඉතුරු කොටස් ටිකත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා.